And now, live at 10. ආයුබෝවන් අද දවසේ වාර්තා වුණු වැදගත් සිදුවීම් පිළිබඳව දවස අවසානයේට පෙර කෙටියෙන් විමසා බලන්නටයි මේ සූදානම. මේ දවසේ ප්‍රවෘත්ති සාරාංශය live at 10. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. පනත දෙවන වර කියවීමේ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58ක් ලැබුණා. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අපි විග්‍රහ කරන්නේ ජාතියේ මහා ඛේදවාචකයක් හැටියට. අපි හැමෝම එකඟ වෙනවා මේ රටට අද විදේශ විනිමය අවශ්‍යයි කියලා. ණය බර වැඩි කරන්නේ නැතිව විදේශ විනිමය අපිට අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් එක්ක ඒ කෝප් සිටි නගරයේ ගැට ගැහෙනවා නම් මේ කෝප් සභාවට සහ කෝපා සභාව වෙත මේ ආයතන කැඳවිය යුතුයි. හැබැයිම කැඳවීමේ බලයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මං අහගෙනයි කියනවා මේ නගරේ ඡන්ද තියන්නේ නැලු. මං හිතන්නේ පෝස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්නේ. මන්ත්‍රීවරු 39ක් හිටපු සභාවක අද 3 දෙනෙක් වෙලා ඉන්නේ ඔය දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් හින්දා. අවසානයේ අපිට පෙනී යන්නේ කොමිස් කුට්ටි වලට කෑදරගමේ තමුන්නාසලා මේ රටේ සම්පත් ප්‍රමාණිකූලව චීනුන්ට විකුණමින් මේ මාතෘ භූමියේ චීනයේ යටතීතයක් කිරීමට පාර කපමින් සිටින බවයි. ඒ ඔබතුමාලා එක වෙලාවක කියනවා මේක කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් කියලා. හැබැයි ඔබතුමාලා ඔය කියන කාරණේම සමහර විදේශ තානාපතිවරුත් කියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ විදේශ තානාපතිවරුන්ගේ මතයද ඔබ තමුන්නාසලා අපේ පාර්ලිමේන්තුවට ගේන්නේ. මේ විවාදයෙන් අනතුරු අද පස්වරුවේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවනවර ඡන්ද විමසීම මෙලෙස පැවැත්වුණා. දැන් ඡන්දය දෙන්න පුළුවන්. එහිදී පනතට පක්ෂව ඡන්ද 148ක් සහ විපක්ෂව ඡන්ද 59ක් ලැබුණා. ඉන් අනතුරුවයි පනත් කෙටුම්පත තුන්වන වර කියවීම හෙවත් කාරක සභාවස්ථාවේ ඡන්ද විමසීම ආරම්භ වුණේ. පළවෙනි වගන්තිය සභාවේ එකඟද? එහිදී පනතේ වගන්තියෙන් වගන්තියට ඡන්ද විමසීම් සිදු වූ අතර එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් පරිදි ආණ්ඩු පක්ෂයෙන් සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවා. තුන්වන වගන්තිය සංශෝධිත පරිදි එකඟයිද? මේ අතර විපක්ෂයේද සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් ආණ්ඩුව එම ඇතැම් ඒවා පිළිගත්තේ නැහැ. Official members of the commission full stop quote close quote. එමෙතුමා පිළිගන්නවද? නෑ පිළිගන්නේ නෑ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ ආණ්ඩු පක්ෂය පසුව ගෙනා සංශෝධන සහිතව කොළඹ වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ. තුන්වෙනි වර කියවීමට පක්ෂව ඡන්ද 149කුත් විපක්ෂව 58කුත් ලැබිති. ඒ අනුව කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට අද උදෑසන විරෝධතාවයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගයයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මෙතහසේ හෝ අත්ල මතට කිවිසුම් කැස්ස පිට කිරීමෙන් වළකිමු. සෞඛ්‍ය නිලධාරීන් ඔක්කොම කටයුතු කරගන්නලා තියෙන්නේ. මිනිස්සු 100 ගණන් මරන ඉතින් මිනිස්සු තාත්තස්වත් වෙන්නේ කොහොමද? කොහොම කරන් පස්සේ විතර බලන්න කීයක් ඉන්නවද කියලා ලං වෙන මිනිස්සු. මේ മന്ത്രിවරු ආදර්ශයක් දෙන්න නම් මහකේවද? එනෝ නේද පොලිසිය බාධා කරන්න හැටි. මේක තමයි ආණ්ඩුවේ කටුකන කුක්කන්ගේ නීතිය. නගරේ පළතේ ගිනි තියන අනුකරනවා. ඒ පළත රටට හානි කරයි. පුර කාලය ගත කරමු. ඒ කාලය මේ පනත ඉදිරි කාලයේදී අපේ රජයක් තුළ වෙනස් කරලා රටේ ස්වෛරී භාවය සාක්ෂාත් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අදත් මෙරටින් COVID-19 ආසාදිතින් 2780 දෙනෙක් වාර්තා වුණා. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම COVID ආසාදිතින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වීමද විශේෂත්වයක්. මේ මාසේ ගත වූ දින 19 තුල පමණක් මෙරටින් COVID-19 ආසාදිතින් 41481 දෙනෙකු හඳුනාගෙන තිබුණා. අවසන් දින 11 තුලම දෛනික ආසාදිතින්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යාමද විශේෂත්වයක්. අනිවාර්යයෙන්ම අපි නිර්දේශ කරන සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොකද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන්. එතකොට අපිට මේ සයිකල් එක කඩා ගන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා. සමහර දත්ත නිකුත් වෙන්නේ මාර්තු මාසේ දත්ත තමයි සමහරලාට ඇවිත් තියෙනවා කියලා ප්‍රකාශ වෙන්නේ. දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි 3500ක් මේ වාර්තා වෙන අපි සොයා ගන්න අය. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3500 වාර්තා වෙනවා කියලා නේ වගේ 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. චෝදනාවක් තිබෙනවා මේ සැබෑ තත්ත්වයේ වසන් කරන රජයේ සූදානමක් තිබෙනවායි කියලා. නෑ ඒකේ මං හිතන්නේ කිසිම සත්‍යතාවයක් තියෙනවා කියලා මේ වසංගතයක් මේ වසංගතයේ වසන් කිරුවොත් අපිත්
වසම් වෙලා යයි. මේ අතර බන්ධනාගාර තුළ ව්‍යාප්ත වන COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් සහ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නීතිමය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව හෙරොයින්හි දලබර ග්‍රෑම් 2ත් ග්‍රෑම් 4ත් අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස 3ක කාලයක් ඇතුළත අප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අදාළ මහිස්ත්‍රාත් අධිකරණ දැනුවත් කළ යුතු බවට දෙආකාරයෙන් එක් ආකාරයට වසර 1ක සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් මහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මුල් අවස්ථාවේදීම ඔවුන්ට අප ලබා දීමට විරුද්ධ වීම සඳහා සුවිශේෂ අවස්ථානුගත කණු නොමැත්තේ නම් අප ලබා දීමට විරුද්ධ නොවන ලෙසටත් එසේම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයන් සම්බන්ධයෙන් අධිකරණයන්ට කරුණු වාර්තා කරන අවස්ථාවේදී වින්දිත දැරිය අවුරුදු 11ට වඩා අඩු නොවන සහ හෝ සැකකරු අවිවාහක සහ හෝ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් මුල් අවස්ථාවේදීම එවැනි සැකකරුවන්ට අප ලබා දීමට විරුද්ධ නොවන බවට අධිකරණයට වාර්තා කරන ලෙසටත් වැඩි දුරටත් ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කළා. ජනාධිපතිවරයා චීන රජෙන් කළ ඉල්ලීමකට අනුව මෙරටට ප්‍රදානය කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නිමිතයි. අදත් ප්‍රදේශ කිහිපයකදීම COVID-19 පාලන එන්නත ලබා දීම සිදු කෙරුණා. ප්‍රදේශ කිහිපයකදීම අදත් COVID-19 වෛරසය පාලනය කිරීමේ එන්නත් ලබා දීම සිදු කළ අතර ජනතාවද දැඩි උනන්දුවකින් එන්නත් ලබා ගැනීමට එක් වුණා. අදත් එන්නත් කරන වැඩසටහන සඳහා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිය දායකත්වයේ ලබා දෙන අයුරු දක්නට ලැබුණා. කළු පාටේ ඉන්නේ නවතින්නේ. ඔය වයස අවුරුදු 60 වැඩි කට්ටියගේ පොලිමත් ඈත් වෙලා ඉන්නේ 60 වැඩි කට්ටියගේ පොලිමේ 60 අඩු කට්ටිය ඉන්න එපා. හරි. මේ අතර ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දීමට එකගතාවය පළ කර ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා ලබා දෙන බව මෙරට චීන තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත පවසා තිබෙනවා. එමෙන්ම රජය ඇනුම් කර ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14න් මාත්‍රා මිලියන 3ක ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ලබා දීමටද චීන රජය එකගතාවය පළ කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වැලිගමදී රියානතුරකින් සිදු බවට සැක කළ පුද්ගලයෙකුගේ මරණය ඝාතනයක් බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා. මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බස් රථයකට යට වී පසුගිය 17 වෙනිදා ජීවිතක්ෂයට පත් ඇත්තේ නිරෝධායනය වෙමින් සිටි තම බිරිඳ හා දරුවන්ට ආහාර රැගෙනීමට යතුරු පැදියෙන් ගිය අතර වාරයේදී. ඊට අදාළ CCTV දර්ශනවලද එම සිදුවීම මෙලෙස සටහන්ව තිබුණා. කෙසේ වෙතත් ඥාතින් චෝදනා කරන්නේ එදින කිසියම් පිරිසක් ඔහුට පහර දීම හේතුවෙන් මහමග වැටී සිටියදී මෙම අනතුර සිදු ඇති බවයි. එසේම අනතුර සම්බන්ධයෙන් ලබා දුන් CCTV දර්ශනවල මුල් දර්ශන කිසිවක් නොමැතිවීමද සැකසහිත බවයි ඥාතින් පෙන්වා දෙන්නේ. අපිට වීඩියෝ එකක් දීලා තියෙනවා. ඒ වීඩියෝ එකේ හරි විස්තර නැහැ. අන්තිම ටික විතරයි ඒ වීඩියෝ එකේ තියෙන්නේ. තාත්තා යනකොටත් ගාම සේවකලාට ඒවට PHIලාට කියලා ගියේ. කට්ටිය තමයි කිව්වේ ගිහිල්ලා කන්න ටිකක් අරන් ඉන්නේ කියලා. බලන්නකෝ ඒකේ කොඩම් තේරෙනවා ගාලා මරලා දාලා කියලා. එතකොටත් තාත්තා බස් එකට යනකොට නැති වෙලා තාත්තා. ඒ මරණය සැකයි අපිට. අපිට බලා ගන්න ඕන තාත්තා එතන වැටෙන්නේ කොහොමද කියලා ඉල බයිසිකලේ ස්ටෑන්ඩ් එකත් ගහලා තියෙද්දි. තෙරෙප්පු දෙක හැමම කකුලේ තියෙනවා. සාකුවේ තිබ්බ සල්ලිත් ඔක්කොම තියෙනවා. හරි ගාලා තමයි එතන මරලා දාලා තියෙන්නේ. ගහපු ෂොට් එක හරි එක ඩිජිටල් ෂොට් එකේ හරි ඒ ෂොට් එක පේනට තමයි බස් එක ඇඟුඩින් ඇල්ලුවේ ඒගොල්ලෝ. දැන් ඊයේ PHIට කියලා තියෙනවා මේගොල්ලෝ PCR ගිහලා මේක දරේවට ඇගිලි ගහන්න එපා කියලා. එහෙම කියන්නේ මොකෝ අපිට මේක යට ගහන හන්දනේ. මෙලෙස මරණයට පත් ඇත්තේ වරාය අධිකාරියේ සේවයේ නියුතුව සිටි 49 හැවිරිදි සිව්දරුපියෙක්. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. අපි වැලිගම ගියා. වැලිගම පොලිසියට ගියා මරණ ගන්න කියලා මාතරේ යන්නේ කිව්වා. පස්සේ නැහැ පොසිටුවර් ඇතෙන්නේ නැහැ කෝ කිසිම ප්‍රශ්නයක් නැහැ කෝ මරණයට. අපි මරණේ ගන්න ගියාට පස්සේ අය කියන්නේ ඒගොල්ලෝ පොසිටුවර් කියලා. එකපාරට. අපිට ඕන මරණ පුච්චන්න නැතුව අලදාන් අපිට මරණ දැක්කයිනේ අයමක් ගොඩ ගන්න ඕන පරීක්ෂණ කරන්න. මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව පළ වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අද ප්‍රකාශ කළා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී අද දින සිට බරවාහන රියදුරන් සඳහා වූ ඩ්‍රග් ටෙස්ට් එවත් මත්ද්‍රව්‍ය පරීක්ෂණය මුල්වරට හඳුන්වා දෙනු ලැබුවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිරුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන්
මෙහිදී රියදුරු බලපත්‍ර අලුත් කිරීමට සහ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන රියදුරන් අනිවාර්යෙන් මෙම පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙම වෛද්‍ය පරීක්ෂණය අසමත් වන පුද්ගලයන් සඳහා වෛද්‍ය සහතික නිකුත් නොකරන අතර එම නිසාම ඔවුන්ට රියදුරු බලපත්‍රයද අහිමි වන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ. හම්බන්තොට සුරාබදු නිලධාරීන් විසින් අම්බලන්තොට කොග්ගොල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථන මගින් මත්ද්‍රව්‍ය ඇනවුම් කර ඒවා විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට බෙදා හැර ඇති බවයි. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මියගොඩ නඩුවේන ප්‍රදේශයේ මෝටර රථයක තබාගෙන රහසිගතව හෙරොයින් බෙදා හැරීමට තත් කළ පුද්ගලයෙකු හෙරොයින් සමග ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ව්‍යාපාරමේ නිරත තවත් සැකකරුවෙකු හෙරොයින් සමග මියගොඩදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද හෝමාගම අධිකරණ ඉදිරිපත් කර තිබෙනවා. වාරියපොළ රමුක්කන ග්‍රාමයේ අත්‍යවශ්‍ය සේවා ලෙසට සටහන් කළ ලොරි රථයක ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ පරීක්ෂාවකදී එම ලොරි රථයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. මෙහෙ කරපුනේ අයියද? මේ ආවේ මේ අට්ටහම්බෙලා කෑලි කියන්නේ නම කියපන්. කුඩු කෑලි මොන අක්කද? ඔය හැරේ තිබුණි. ලව්දක්කා නම අක්කා නම දන්නේ අක්කා කියන නම. සැකකරුවන් අල්ලාගත් ගම්වාසීන් පසුව ඔවුන් පොලිසියට බාර දීමට කටයුතු කර තිබෙනවා. මේ අපිට මෙන්න මොනවද මේ ගමේ කුඩු නැති කරන්නයි අපි මේ දෙන්නේ. ආලියල නගරයට පැමිණි අමුසැමියුවලක් ඔවුන් පැමිණි ත්‍රිරෝධ රථය නවතා අසල වෙළඳසැලකට ගිය අවස්ථාවේදී වෙනත් පිරිසක් පැමිණ එම රථයේ තිබූ ආහාරමළු සොරකම් කරන ආකාරය මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. පොලිසිය පැවසුවේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකට ලබා දීමට තිබූ ආහාරමළු මෙලෙස කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් සොරකම් කර ඇති අතර ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. තවමත් ගැටුම් පැවතියද ඊශ්‍රායලය සහ පලස්තීනය නුදුරේදීම සටන් විරාමයකට එළඹෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජ්‍යෙෂ්ඨ පලස්තීන හමුදා නායකයෙකු ප්‍රකාශ කර තිබෙන්නේ දිනක් හෝ දින දෙකක් ඇතුළත දෙපාර්ශ්වයෙන්ම සටන් විරාමයකට එළඹෙනු ඇති බවයි. පවතින ගැටුම් සමතයකට පත් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථනය හරහා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අකණ්ඩව 10 වන දිනටත් ඊයේ දරුණු ගැටුම් ඇති වුණා. ගැටුම් සිදු වූ දින 10 ඇතුළත පලස්තීනයේ පුද්ගලයන් 227 දෙනෙක් ජීවිතක්ෂයට පත් ඇති අතර ඉන් 64 දෙනෙක් ළමුන් වන අතර 38 දෙනෙක් කාන්තාවන්. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අද නිතරගෙන් පත් වුණා. 2021-2023 කාල සීමාව සඳහායි. නිලවරණයට පෙර ආතුව කේ මතිවානන් මහතාගේ පාර්ශවයේ ඉල්ලා අසූ අතර ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පවතින අධික ඡන්ද ප්‍රමාණය සහ ඒවා මිලට ගැනීම මත තම කණ්ඩායමට කිසිසේත්ම මෙම නිලවරණය ජයගත නොහැකි බවයි. පවතින ක්‍රමවේදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාද ඊයේ මෙලෙස අදහස් පළ කළා. මම අවංකව මගේ විශ්වාසය තමයි මේ ඡන්ද ක්‍රමය ක්‍රීඩා සංගම් වල වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම ඡන්ද ප්‍රමාණයත් වෙනස් වෙන්න ඕනේ. මේ ඡන්ද වෙන් කරගෙන තියෙන්නේ සමහර ඇසෝසියේෂන් වල අවශ්‍යතාවය නැත්නම් එක් පුද්ගලයා දෙන්නගේ අවශ්‍යතාවය මත. ඒ හින්දා අලුත් ක්‍රීඩා පනත එනකොට මේ සියල්ලම වෙනස් වෙනවා. සභාපතිවරයා ලෙස නැවතත් පත් වූ ශම්මි සිල්වා මහතාගේ පාර්ශවයේ උපසභාපති ධුරයන් සඳහා හිටපු උපසභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවින් වික්‍රමරත්න යන මහත්වරුන් නිතරගෙන්ම එම ධුරයන් සඳහා පත් වුණා. ලේකම් ධුරයට නිතරගෙන් පත් වුණේ හිටපු ලේකම් මොහන්ද සිල්වා මහතායි. වැඩබහර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ නව නිලධාරී මඩුල්ල මාධ්‍ය හමුවකට එක් වුණා. එහිදී පසුගිය කාලයේ පුරා කෝප් කමිටුව හමුවට ගිය හේතුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල්වල අයිතිය සම්බන්ධයෙන් සභාපතිවරයා අදහස් පළ කළා. මේක දැන් බිලියන් 5ක 6ක වටිනාකමක් තියෙන කම්පැනි එකක්. මේ සල්ලි අයිති කාටවත් නෙමෙයි මෙතන ඉන්න ස්ටේක් හෝල්ඩර්ස්ට. රයිට්? ඒකින්ද ඒගොල්ලන්ට තමයි මේ සල්ලි අයිති. මොකක් අයිතිකාරයෝ අයිති කරගන්න try එකක් දෙනවා මේක. අපි සත පහක් ආණ්ඩුවේ සල්ලි මේකට පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය කෝප් එකට ගෙනියන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා ආණ්ඩුවෙන් බලාගන්නේව විතරයි. මේක ඔඩිටර් ජෙනරල් අපේ accounts කරන ඉන්න තමයි අපි කෝප් එකට අපි ගෙන්නන්නේ. කෝප් එකේ උලත් ඔයගොල්ලෝ ඔක්කොම ඉතින් අපි කරා කියලා අපේ කාලේ නෙමෙයි මේවා වෙලා තියෙන්නේ. අපි ඒවා ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්න. හෙට දවසේදී හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.